හොඳයි. එහෙමනම් ආයුබෝවන් සියලු දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NVQ විදුලි කාර්මික පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් ඔවුන්ගේ පළවන ඒකකය වන විදුලි ස්ථාපනයක් සඳහා ඇස්තමේන්තු සකස් කිරීම කියන ඒකකය. එතකොට මේ පාඩම වැදගත් වෙනවා දැනට කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැදගත් වෙන පාඩමක් මේක. ඒත් එක්කම මේ NVQ විදුලි කාර්මික විභාගය ගැන උනන්දුවක් දක්වන අපේ රැකියා කරන විදුලි කාර්මික මහතුන්ට පසුව RPL ක්‍රමය මගින් NVQ සහතිකයක් කරා යන්න ඉන්න අයටත් වැදගත් වෙන පාඩමක්. ඒත් එක්කම අපගේ උපදේශක මහත්ම මහත්මීන්ටත් මේක තමන්ගේ ලෙසන් ප්ලෑන් එකක් විදිහට මේ වීඩියෝ පාඩම දරුවන්ට ඉදිරිපත් කරන්න භාවිතා කරන්න පුළුවන් වෙනවා. එතකොට මම කතා කරන්නේ අශෝක නිරංජන් මාස්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට පුහුණුව ලැබලා තිනවා මේ කාර්මික අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒත් එක්කම වෘත්තීය පුහුණු අධිකාරිය නයිටා ආයතනය වගේ ආයතනවල විදුලි කාර්මික උපදේශක කෙනෙක් විදිහට වසර ගණනාවක් සේවය කරලා දැන් මග්ගුණ තාක්ෂණ පාසලේ අධ්‍යක්ෂ විදුහල්පති විදිහට තමයි මම සේවය කරන්නේ. ඊට අමතරව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ NVQ විභාග සම්බන්ධයෙන් බල්ලත් ඇගීම් කරුවෙක් විදිහට සේවය කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙම දේශනය අවසන් වනතුරු ඉතාම හොඳින් මේකට දායක වෙලා මෙම පළවන ඒකකයේ අදාළ නිපුණතාවයන් ඔබ තහවුරු කරගනි. මේ දේශනය අවසානයේ අප දෙන පැවරුම් ඔගොල්ලෝ කරලා ඒ අදාළ විභාගයට අවශ්‍ය ඇස්තමේන්තුවක් සකස් කරන පිළිවෙල පිළිබඳව අදාළ නිපුණතාවයට පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එhmenan අපි පටන් ගමු දේශනය. ඒ දේශනයට ඔයගොල්ලොත් සවන් දෙන්න මොනවා හරි ගැටලු සහගත තැනක් තිබ්බොතින් කතා කරලා අපිට කියන්න අපි ගමම්ම සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යමු. හොඳයි. මේක තමයි ඩිස්ක්‍රිප්ටර් එක. එතකොට ඒකකය ගැන හැඳින්වීම තමයි මේ තියෙන්නේ. මම මේ සිංහලෙන් පැහැදිලි කිරීම කරන්නම්. මම මොකද මේ සඳහා භාවිතා කරපු ලියවිල්ල තමයි දරුවෝ ජාතික නිපුණතා සම්මතය කියන ලියවිල්ල. එතකොට ජාතික නිපුණතා සම්මතය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න වෙයි. පුතාලා දන්නවා මම වීඩියෝ එක පේනින්ද මෙන්න මේක තමයි ශ්‍රී ලංකාවේ විදුලි කාර්මික ක්ෂේත්‍රය සඳහා NVQ 4 විභාගය සඳහා සකස් කරලා තියෙන ස්කිල් ස්ටෑන්ඩඩ් එක නේද නිපුණතා සම්මතය කියන ලියවිල්ල. ඒක ඔයගොල්ලන්ට පේනවා ඉලෙක්ට්‍රීෂියන් කියන කැටගරි එක. මේකේ පළවෙනි ඒකකය තමයි මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. එතකොට මේකට අදාළව තමයි මේ පාඩම තියෙන්නේ. ඒකේ පළවෙනියෙන්ම තියෙනවා අපිට ඩිස්ක්‍රිප්ටර් එක නේද මේකෙන් බලාපොරොත්තු වෙන දේ මම කියන්නම්. මෙන්න මෙම ඒකකේ ඉන්නේ this unit covers the competencies required to prepare estimate. එතකොට මේකේ competencies කියන්නේ නිපුණතාවයනේ. එතකොට මේකේ නිපුණතා මට්ටම් ආවරණය වෙනවා මේද ඇස්තමේන්තුවක් සැකසීම පිළිබඳව නිපුණතාවය තමයි ආවරණය වෙන්නේ මේ ටික ඉවරනකොට. for මොකක් සඳහාද? ඩොමෙස්ටික් ඒ කියන්නේ ගෘහස්ත and industrial කර්මාන්ත ශාලා. Wiring, communication and safety equipment පිළිබඳව යනවා. ඊට පස්සේ ඒක මොකක් අනුවද? according with the නේද? ඒකට අදාළ layout plan, පිරිසැකසුම් සටහන් කියලා ශිෂ්‍යයෝ දන්නේ නේද? ඒ පිරිසැකසුම් සටහන් plan එක්කම ඒත් එක්කම wiring diagram ආදියත් එක්ක තමයි මේක කවර් වෙන්නේ. ඊට පස්සේ අපි මේකෙදී ඒකට යන සම්පූර්ණ cost එක actually cost effectiveness for conforming to the standards and regulation. ඒ කියන්නේ විදුලි ස්ථාපනයක් සඳහා
ඇස්තමේන්තුවක් සකස් කරන්න තියෙන සම්මත සහ රෙගුලාසි වලට අනුව අපි මේ පාඩමේ කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. එහෙනම් සම්මත හා රෙගුලාසි වලට යටත්ව තමයි මේක කරන්නේ. මට ඕන විදියට නෙමෙයි නේද? මේ විෂය නිර්දේශයේ පාඩම් සැලසුම හදන්න තියෙන ක්‍රමවේදයට අනුව තමයි මේක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට මේ පිළිබඳව දැනුමක් ගන්න පුළුවන් වෙනවා. අදාළ නිපුණතාවයට ළඟා වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. එතකොට දරුවනේ පළවෙනි කම්පිටන්සිස් එක. පළවෙනි නිපුණතාවය යටතේ ඔයගොල්ලොත් එක්ක මම කතා කරනවා නිපුණතාව 1. Collect information for the electrical installation work. Competency 1 එක යටතේ. එතකොට ඒකේ එක කියලා උපමාතෘකාවක් යටතේ විස්තර වෙනවා information gathered from the customer කියලා. information gathered from the customer. මොකක්ද ඒක සිංහල අදහස? information gathered තොරතුරු access කරගන්නවා නේද? තොරතුරු රැස් කරගන්නවා. තොරතුරු එක්රැස් කරගන්නවා කාගෙන්ද? තොරතුරු එක්රැස් කර ගැනීම. අපගේ කස්ටමර්ගෙන්, අපේ සේවාදායකයාගෙන් නේද? අපේ සේවාදායකයා නේද? අපි විසින් අපි සේවයක් ලබා දෙන කෙනා. එතකොට අපේ සේවාදායකයාට අපි යනවා. එතකොට මෙන්න මෙතන පින්තූරයක් තියෙනවා ඔයගොල්ලන්ට මේ අපේ සේවාදායකයා වෙන්නේ නැති මේ ඔයගොල්ලෝ වෙන්නේ නැති නේද? මේ ඉන්නේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? නෝට් කරගන්නවා මෙන්න නෝට්බුක් එකක් තියෙනවා නේද? මෙතන ලියා ගන්නවා එයාගේ නිවසේ හෝ එයාගේ පරිසරයේ විදුලි ස්ථාපනය පිළිබඳව එයා කියන දේවල් මුලින්ම සටහන් කරගන්නවා. ඒතර මොනවද එයා අපිට කියන්නේ කියන එක තමයි ඊළඟට එයා කියයි නේද? එයා කියයි මගේ මෙන්න මේ විදුලි ස්ථාපනය මට මේ කරන්න තියෙන්නේ අලුතෙන්ම හදාගන්නවා මෙන්න මේ වගේ ඉස්සරහින් අපි දානවා සුපර් මාකට් එකක් අපේ ගෙදර. ඒකට මට වෙනම විදුලි ස්ථාපනය කරගන්න ඕනේ. ඒකට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මෙතන තමයි දොර නේද? මේ යා කියන්නේ අපි සටහන් කරගන්න. ඊට පස්සේ අපි මේ පැත්තෙන් කස්ටමර්ස්ලට යන්න පුළුවන් වෙන්න ඉඩ තියලා මේ බිත්තිය අයිනේ මෙහෙම රාක්කපේලියක්. ඊට පස්සේ මෙතන තව රාක්කපේලියක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි arrange කරන්න යන්නේ. right මේ පැත්තේ බිත්තිය තව ටිකක් ෂෝකේස් තියෙනවා. ඔන්න ඔය විදිහට අපි යනවා. ඊට පස්සේ අපිට මේ තැන් වලට ලයිට් හයි කරගන්න ඕනේ. ඔන්න අපි විදුලි පහන් බලාපොරොත්තු වෙනවා මේවා ඇතුළට. ඊට පස්සේ මේවා තියෙනවා එක ශීතකරණ ඒ වගේ ඒවා තියෙනවා. වායු සමීකරණ යන්ත්‍ර තියෙනවා නේද? එයාර් කන්ඩිෂනර්ස් නේද? ශීතකරණ වගේ ඒවා තියෙනවා. මේ පැත්තේ තමයි අපි මේ ටිකේ තමයි අපි මොනවා හරි ඔය මස් මාළු වගේ ගබඩා කරන්න යන්නේ. ඒවට අවශ්‍ය සොකට් අවුට්ලට් තියන්න ඕනේ. අන්න ඒවා කියනකොට අපි යාගේ කතාවෙන් මේ වගේ කටුසටහනක මාක් කරගන්නවා. ඒක තමයි කියන්නේ තොරතුරු එක්රැස් කරගන්නවා කියලා. කාගෙන්ද? අපේ සේවාදායකයා අපිට ලබා දෙන නේද? මම ඔයගොල්ලෝ නිකන් එයා දෙබසින් කියන ඒවානේ මම කිව්වේ මුලින්ම. ඒවත් එක්ක ඔයා මොකද කරන්නේ? මේ තියෙන ඔයාගේ නෝට්බුක් එක මේකේ ඔයා ඒවා ඔක්කොම සටහන් කරගන්නවා. පස්සේ ඔයා ඒක විශ්ලේෂණය කරලා ඔයාට ආයි කැමති විදිහට සහ සේවාදායකගේ අවශ්‍යතාවය අනුව ඔයා කැමති විදිහ කියන්නේ ඔයා ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ ශිෂ්‍යයෝ නැත්තම් ඔයගොල්ලෝ වැඩ කරන අය. ඉතින් ඕගොල්ලොන්ගේ අන්න ඒ අවශ්‍යතාවය අනුව ඔයගොල්ලෝ මොකද කරන්නේ? ලේඅවුට් ප්ලෑන් එකක් අඳිනවා නේද? ලේඅවුට් ප්ලෑන් එකක් අඳිනවා. හොඳයි. ඒ ටික පැහැදිලි වුණාද පුතා? කවුද අපේ NW කියලා නම දාගෙන ඉන්නේ පුතාගේ නම මොකද්ද? මට මතක නෑ නම. Nonsense, sir. හරි නේද ඒ ටික? Hari. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නේ ඔයගොල්ලෝ ලේඅවුට් ප්ලෑන් එක දැන් ඇඳගෙන තියෙනවා කියලා තමයි කරන්නේ. දැන් මේක ඉස්සෙල්ලා මං කරපු සුපර් මාකට් එකක් නෙවෙයි. දැන් මෙන්න මේ ගෙදරක්. එතකොට මේ වගේ ප්ලෑන් එකක් නෙමෙයිනේ අපි අඳින්නේ.
දැන් අපි අදිනකොට මෙන්න මේ ගේ නම් අපි ඇඳගන්නේ. එහෙනම් අපි ගාව තියෙන්නේ මෙන්න මේ වගේ සටහනක් නේද? මෙන්න මේ වගේ සටහනක් තමයි අපි ගාව සෙට් වෙන්නේ. මෙන්න මේ වගේ චිත්‍රයක් අපේ කොලේ තියෙනවා. එතකොට මෙතන තියෙනවා කුස්සිය. ඒකට අපිට ඔයගලන්ට පුළුවන් ලයිට් හයි කරන විදිය ප්ලෑන් කරගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් එල්ලෙන ලයිට් දෙකක් විතර මේ විදිහට දැම්මම මුළු කුස්සියම ආලෝකය එනවනම් කස්ටමර්ත් කැමති නම් එහෙම දෙකක් දානවා. ඊපස්සේ මේ හරිය තියෙනවා එයාගේ පැන්ට්‍රිය මෙතන කබඩ් පේනවා. එතකොට මේ හරිය මොනවා හරි තියලා වැඩ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කුස්සියට සොකට් අවුට්ලට් ඕන වෙනවා. එහෙනම් ලේඅවුට් ප්ලෑන් එකේ අපි සොකට් අවුට්ලට් වල සංකේතත් එක්ක සොකට් අවුට්ලට් අවශ්‍ය ප්‍රමාණය ඒ ගෙදර තියෙන භාවිතා කරන එකවර භාවිතා කරන බඩු ප්‍රමාණය ගැනත් හිතලා ඒතකොට ඒව කස්ටමර්ගෙන් කතා කරගෙන අහනවනේ. ඒ ටික ලකුණු කරගන්න. ඊට පස්සේ මේකට ඇතුල් වුණාට පස්සේ මේ ලයිට් එක දාන්න ඕන නම් මේ පැත්තෙන් නම් ඇතුල් වෙන්නේ. එහෙනම් මේ පිටියේ ඒවට අවශ්‍ය ස්විච් ලකුණු කරගන්න නේද? ඒවට අවශ්‍ය ස්විච් ලකුණු කරගන්න. ඊට පස්සේ මේකට ෆෑන් එකක් හයි කරන්න ඕන නම් මෙතනට ෆෑන් එකක් හයි කරගන්න. ඊට පස්සේ ෆෑන් එකට එහෙනම් ෆෑන් රෙගුලේටර් එකක් ඕනේ නේද? එහෙනම් ෆෑන් රෙගුලේටර් එකක් හයි කරන්න ඕන. හයි මෙච්චර ලොකුවට අඳින්නේ නැහැ. මම මේගොල්ලන්ට පේන්න ලොකුවට පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ මේක විසිත කාමරයක් වගේ තියෙන්නේ. මෙතන කෑම මේසයක් තියෙනවා. මෙතන තියෙනවා. ඒතර මෙතන හරියටම මේකට උඩින් ඕගොල්ලෝ ලාම්පුවක් හයි කරන්න බෑ නේද? ඊට පස්සේ මෙතන වාඩිලා ඉන්න අයට එළිය අවශ්‍ය වෙනවා. ඔය විදිහට ඒකට ලයිට්. ඊට පස්සේ මේකේ මෙහෙ තියෙනකොට මේ හරියෙන් තියෙන්න ඕනේ නේද? මේ හරිය විත්තියේ තියෙන්න ඕනේ සොකට් අවුට්ලට්. ෆෝන් එක charge කරන්න මොනවා හරි ඉලෙක්ට්‍රොනික බඩු ලැප්ටොප් එකක් වගේ එකක්. ඒ වගේ එකකට. දැන් මේකේ පැත්තේ රූපවාහිනිය යන්ත්‍රයක් මෙහෙ තියෙනවද දන්නේ නැහැ. එහෙනම් මේ පැත්තේ විත්තියට මෙතනින් හයි වෙන්න ඕනේ. මේ කාමරෙට නෙමෙයි හොඳේ. මේ ඉර මෙහෙන තියෙන්නේ. මේ විත්තිය මම යදී. එතන සොකට් අවුට්ලට්. ඊට පස්සේ මෙතන මැද්දෙන් ස්මාර්ට් ෆෑන් දෙකක් මේක ආවරණය වෙන්නේ. ඒ වගේ ඒවා ඔන්න ඔයගොල්ලෝ මාක් කරගන්න. එතකොට ෆෑන් තියෙනවා නම් මෙතන ෆෑන් එකට රෙගුලේටර් එකක් ඕනේ. ෆෑන් රෙගුලේටර් දෙකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව අපි ඒවා සවි කරනවා. දැන් අපිට මේ විදිහට ලකුණු කරාට පස්සේ අංක 1 2 අපි කියනවා මොකද්ද? Material required for the installation work listed out. අන්න material වල list එක ලියා ගන්න ඕනි දැන්. අන්න ඒ list එක ලියන එක තමයි ඊළඟ එක. Considering the මේ කියවල considering the customer's need and referring to the layout plan and wiring diagram. ඒලා අපි මේ layout plan එකේ මේ ටික ලකුණු කරගත්තා නම් අපිට දැන් material list එක ලියන්න පුළුවන් නේද? හොඳයි. ඔයගොල්ලෝ මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්නවද? මේ විදිහට layout plan එකක් අඳින්න ඕනි. හරිද? මේ විදිහට layout plan එකක් කියන්නේ මේ බඩු බහන් මේවා අඳිනවා. මේ මොකද අඳින්නේ නැහැ. layout plan එක අඳින්නේ නේද? නිකන් මෙන්න මෙහෙම අඳින මේ අපි අඳ ගන්න ෆොටුව තමයි අපේ layout plan එක කියන්නේ. ඒකේ තමයි ලොකුවට A4 sheet එක ඇඳලා මේ ඔක්කොම මාක් කරගන්නේ. මේ වගේ එකක් තමයි layout plan එක right. ඒක බලාගෙන අපිට පුළුවන් මොකද්ද ද්‍රව්‍ය ලයිස්තුව ලියන්න. material list එක කියන්නේ ඒකනේ. එහෙනම් ද්‍රව්‍ය ලයිස්තුව ලියන්න තමයි ඊළඟට දැන් අපි හදන්නේ. හොඳයි. මම මේ ටික මකන්නද? දැන් ද්‍රව්‍ය ලයිස්තුව ලියනකොට ෆෝමැට් එකක් ඕන. ඊට ඉස්සෙල්ලා මෙන්න අර ඩ්‍රොයින් එක ඇඳ ගන්න විදිය මෙතන තියෙනවා. ඉස්සෙල්ලා කියපු ටිකමයි මෙතන තියෙන්නේ. මැටීරියල් ලිස්ට් කරනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ ඩයග්‍රෑම් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ අවසානයේ. ඉතින් මම ඔයගලන්ට අද පැවරුමක් විතර දෙන්නේ. ඔයගොල්ලෝ දැන් ඉන්නේ නිවස. තනි මහලක නිවසක් කියලා ඉදන්න. එහෙනම් තනි පහලක නිවසක් විදිහට හදා ගන්න ඕගොල්ලන්ගේ. හරිද? මේ තනි මහල නිවසකට මෙන්න මේ ආකාරයට
නේද? තනිමහලේ නිවසකට මේ ආකාරයට ඔයගලන්ට ප්ලෑන් එකක් අඳගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මේ වගේ ලයින් ඩයග්‍රෑම් වලින් ඒවැ මේ දොරවල් තියෙන තැන් නේද? ජනෙල් තියෙන තැන් එහෙම ලකුණු කරලා එතකොට මේවා තියෙන ඇඳන් අරවා මේවා කාමරවල තියෙන අඳින්න ඕනේ නැහැ. මේවත් අනවශ්‍යයි. මේ නේද? ඒ තැන්වල තියෙන්න පුළුවන් බඩු අඳින චිත්‍ර නෙවෙයි ලයින් ඩයග්‍රෑම් තමයි එන්නේ. ඒතර මේක නම් මේ ඩයග්‍රෑම් එක විදිහට આવත් හොඳටම හොඳයි ඔයගොල්ලන්ගේ රයිට්. එතකොට මේ විදිහට ගිය අඳින්න. මේ ස්ලයිඩ් එකේ මට විස්තර කරන්න ටිකක් අමාරුයි හින්දා මම ඊළඟ ස්ලයිඩ් එක මේක හොඳයි ඔයගොල්ලන්ට බඩු ලිස්ට් එක ලියා ගන්න. එතකොට පුතා මෙතන ලියන්න ඕනේ නම්බරේ නේද ඩිස්ක්‍රිප්ෂන් කියන්නේ විස්තරය බ්‍රෑන්ඩ් එක නේ මොන නිෂ්පාදන සමාගමේ එකක්ද මොන නිෂ්පාදනයක්ද මේකට කියනවා බ්‍රෑන්ඩ් එක කියලා. ඊට පස්සේ මෙතන ඒවෙන් කොච්චර ප්‍රමාණයක් ඕනද ක්වොන්ටිටි එක ප්‍රමාණය කියන එක. යුනිට් ප්‍රයිස් එක නේද ඒකක මිල සම්පූර්ණ මුදල. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ඔය වගුවක් හදාගන්න ඕනි. ඔය සියලුම විදුලි ස්ථාපනයට යන ටින්ටස් ඇනේ ඉඳලා ලියන්න ඕන. නැත්තම් ඒ නේද බඩු ලිස්ට් එක ලියනකොට හැම දෙයක්ම ඉති වෙන්න ඕනි. ඒ බඩු ලිස්ට් එක. මොකද ඒකට හැම එකටම මිලක් තියනවාද? ඒතර හැම එකටම ක්වොන්ටිටි ගානකට අදාළව මිලක් තියෙනවා. ඒක නිසා අපිට ඒක අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙනම් පුතාලා මේ වගුව ලියාගන්න. හරිද? වගුව හදනකොට නේද අංකය නේද අණු අංකයනේ. අංකය විස්තරය මොන වර්ගයෙන්ද බ්‍රෑන්ඩ් එක ප්‍රමාණය මේ සටහන් කළා මේ වගුව දාලා. මේ වගුව තමයි පුතාලා බඩු ලිස්ට් එක ලියලා කෝටේෂන් එකක් ගන්නවා කියලා අපි කියන්නේ. කඩවල වලට කියලා මිල ගණන් කැදවනවානේ. මිල ගණන් ගන්නවානේ. අන්න ඒකට කියන්නේ කෝටේෂන් කෝල් කරනවා කියලා. එහෙනම් කඩවල වලට දෙන්න පුළුවන් විදිහට හොඳ මට්ටමේ මේක ලියා ගන්න ඊළඟට. මේක ඇඳ ගන්න කොලේක. එතකොට මේ වගුවට මොනවද අයිති වෙන්නේ කියලා. එතකොට මම එකක් ලියලා පෙන්නන්න උදාහරණයට පළවෙනි අංකේ නම්බර 1 ඩිස්ක්‍රිප්ෂන්. එතකොට අපි හිතමු අපි මේකට මුලින්ම වයර් රෝලක් ලියනවා කියලා. එහෙනම් අපි ලියනවා 1 stroke 1.13 වයර් එකේ සම්මත ප්‍රමාණය. එතකොට ඒක PVC ආවරණ දෙකක් තියෙන වයර් එකක්. එහෙනම් PVC කියලා දෙපාරක් ලියනවා. PVC ඉන්සුලේෂන් දෙකයි. ඩබල් ඉන්සුලේටඩ්. තව වයර් එකක් ඕඩර් කරන්නේ. කොපර් වයර්. බ්‍රෑන්ඩ් එක දානකොට කස්ටමර් කැමති බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් නේද? මේ SLS සහතිකය වගේ තියෙන ඒක ලියන්න මෙතන. දැන් මම මෙතන පන්තියක් හින්දා බ්‍රෑන්ඩ් එකක් ලියන්නේ නැහැ. ඒතකොට වෙලඳ දැන්වීමක් වගේ වෙනවනේ. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවනේ මාකට් එකේ තියෙන වයර් හදන සමාගම් වල නම් එයින් එකක් තමයි මෙතනට එන්නේ. හරිද? එතකොට ඒකේ ඒ සමාගමත් හොඳ ප්‍රමිතිය තියෙන එකක්ද කියලා ඔයගොල්ලෝ බලා ගන්න. ඊට පස්සේ ඒකෙන් වර්ණය මොන පාටද? රතු වයර් රෝලක් කියමුකෝ රෙඩ්. රෙඩ් කිව්වට රෙඩ් නෑනේ නේද? බ්‍රවුන් වයර් රෝල් තමයි එන්නේ පේජ් එකට. බ්‍රවුන් වයර් රෝල් 4යි. අන්න ඒ විදිහට දානවා. එතකොට එකක මිල කීයද? කඩෙන් අහලා කඩෙන් තමයි ටික දාලා දෙන්නේ ටෝටල් ප්‍රයිස්. ඕගොල්ලන්ට මේ දක්වා පුරවතයි. ප්‍රයිස් එක එදා කාලීන වෙළඳපොළ මිල ගණන්නේ හිතලා දාන්න එපා. අච්චරක් විතර ඇති මෙච්චරක් විතර ඇති කියලා. මේ කරන්නේ මිල ගණන් කැඳවන්න තමයි ලිස්ට් එක ලියන්නේ. එහෙනම් පුතාලා හරියට ඒක කරන්න ඕනේ. අංක 2 අපිට ඕනි නිව්ට්‍රල් එකට පාවිච්චි කරන්න මේකේ නිල් පාට වයර් රෝලක්. එහෙනම් 1 stroke 1.13 PVC අර වගේම ඩබල් ඉන්සුලේටඩ් කොපර් වයර් බ්ලූ අන්න ඒකෙන් රෝල් දෙකයි. මෙතන ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් නේම් එක ලියන්න. ඊට පස්සේ අපිට ඕනේ earth wire රෝලක් ලියන්න. කොට 7 or 0.60 7 stroke 0.67
earthwire. එතකොට අපිට ඕනි ඔන්න ඊළඟට 7 notes 07මයි 13 ampere socket outlet දාන්න ඒ වයර් එක. ඒතකොට ඒකෙන් brown එකයි blue එකයි වෙන වෙනම order කරන්න ඕනේ. PVC double insulated wire එක order කරනවා ඒකෙන් roll දෙකයි. sorry brand එක මොනවා හරි roll දෙකක් ඕනේ. ඒකේ color එක brown. ඊළඟට ඒකම ලියලා තියෙයි blue roll එකක් ඕනේ. අන්න ඒ විදිහට පුතාලා ද්‍රව්‍ය ලයිස්තු ලියනවා. ඊට පස්සේ ස්විච් 4 ගෑන් ස්විච් එකක් ඕනේ. එන ඊළඟ අංකයට 4 ගෑන් ස්විච් එකක්. එතකොට 4 ගෑන් ස්විච් එකේ බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ 13 ampere socket outlet ඕනේ. ගෙදරට කීයක් ඕනද? 8ක් ඕනේ. බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ දානවා. ඊට සෙක්ටර් මිල සම්පූර්ණ කඩින් දාලා ගන්නවා. මෙන්න මේ විදිහට අර ඇඳගත්ත ප්ලෑන් එකේ තියෙන හැම බඩුවක්ම ඕඩර් කරන් ලිස්ට් එක ලියා ගන්නවා. ඒක කොපි 3කින් හදා ගන්නවා. කොටේෂන් ගන්න පෙර ලාභ කඩේ හොයා ගන්නත් බැහැ. එහෙනම් මේක කොපි 3කින් කඩවල් 3කට දීලා තමයි ගන්නේ. අපමණ කඩවල් 3කින් මිල ගණන් කඳවල තියාගන්න ඕනේ පුතා එස්තමේන්තුව හදනකොට. හොඳයි. ඔය වගේ පොඩ්ඩක් ජාති දෙක තුනක් දැනට පන්ති කාමරය ඇතුලේ සටහන් කරගෙන හොඳින් තනියෙන් එකක් ලියලා මට එවන්න ඕනේ හරිද කියලා බලන්න. හොඳයි. ඒ ටික ලියාගෙන ඉවරෙන් හින්දා ඊළඟට මොකද මේ කියන්නේ? මේ කියන්නේ මේ වැඩේට ශ්‍රම වියදම කොච්චරද කියලා නේද? මේ වැඩේට අවශ්‍ය ශ්‍රම වියදම කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ labor requirement for the installation. කොච්චර වැඩ කරන්න කට්ටිය ඕනද කියන එක නේද? labor requirement for the installation. estimated based on nature of work. වැඩේ ස්වභාවය ගැන හිතලා අවශ්‍ය මිනිස් පැය ගන්න හොයන්න ඕනේ. ඒක එතකොට මිනිහෙකුට පැයකට කීයක් ගෙවනවද? එහෙනම් ඒ අදාළ රාජකාරියට පැය කීයක් යනවද? ඒකට ගෙවීම හදාගන්න ඕනි කලින්. ඒක සටහන් කරගන්න. එතකොට මෙතනදී ශ්‍රම වියදම හොයාගන්නේ කොහොමද? එතකොට අපි හිතමු අපි වැඩට අරන් යනවා කියලා ශ්‍රම වියදම සමාන වෙනවා නේද? සේවක සංඛ්‍යාව කීයක් අරන් යනවද? සේවක සංඛ්‍යාව. ඊට පස්සේ දින කීයක් වැඩේ කරනවද? දින ගණන කීයද? ඊට පස්සේ බැරිලාවත් අපිට දිනක වැටුප අපි දෙන එක දන්නවනම් දිනක වැටුපෙන් වැඩි කරොත් මුදල එනවා කෙලින්ම. එහෙනම් දිනක වැටුපෙන් වැඩි කළ බැලුවොත් අපිට එනවා ඒ සේවක වැටුප් සඳහා ගෙවන්න ඕන මුදල. ඒකත් ඇස්තමේන්තුවට එකතු කරන්න එපා නේද? ඇස්තමේන්තුවක් හදනකොට ඒකත් එහෙනම් සේවක සංඛ්‍යාව මෙන්න ඊළඟට සමීකරණයක් වගේ සේවක සංඛ්‍යාව දින ගණන වැඩි කිරීම දිනක වැටුප. ඕකෙන් අපිට හොයත හැකි සේවකයන්ට කොච්චර වියදමක් දරන්න වෙනවද කියලා.
දැන් අපි කතා කරේ පුතාලා එතකොට 1/4 කියන කොටස නේද? පළවෙනි මාතෘකාවේ අපි හිටියේ. ඒකේ 4 වෙනි කොටස තමයි දැන් කතා කරේ. ඊට පස්සේ අපි යනවා දෙවන නිපුණතාවයට. නිපුණතා අංක 2 නේද? නිපුණතාවයේ අංක 2ට යනවා. නිපුණතාවයේ අංක 2 තමයි competencies to prepare estimate for the installation. දැන් අපි තොරතුරු රැස් කරගෙන ඉවරයි. මොනවද අපි තොරතුරු රැස් කරගත්තේ කියලා ආයෙ පොඩ්ඩක් මතක් කරමු සාරාංශයක් වශයෙන්. අපි තොරතුරු වලට මුලින්ම සේවාදායකයන්ගෙන් තොරතුරු අහලා ලේඅවුට් ප්ලෑන් එකක් ඇඳගත්තා. ඊට පස්සේ අපි ඒකට ද්‍රව්‍ය ලයිස්ට් වල ලිව්වා. ඒකට අපි කියන්නේ මැටීරියල් ලිස්ට් එකක් ලිව්වා කියලා. ඊළඟට අපි තුනට කරේ මේ මැටීරියල් ලිස්ට් කඩවල වලට දීලා මේ කොටේෂන් නැත්නම් මිල ගණන් කැඳවීමක් කරා. මිල ගණන් කැඳවීම සිදු කරා. ඔන්න ඒ ටික තමයි පළවෙනි පියවරෙන් ඉවරුනේ. පළවෙනි නිපුණතාවය ඒ ටික. දැන් ඔය නිපුණතාවය දෙකේ යනවා. දැන් එස්ටිමේට් එක හදන්න ඕනේ. දැන් ගණනය කිරීම කරලා හදන අවස්ථාව තමයි දෙවන නිපුණතාවයෙන් කියන්නේ. කොහොමද ඒකට කියන්නේ? prepare estimate for the installation. අර තොරතුරු රැස් කරපියව පාවිච්චි කරලා අපි හදා ගන්නවා දැන් ගණනය කිරීම ටික කරන්න යන්නේ. හොඳයි. කියලා බලන්න මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. Cost of material and accessories calculated to the terms of current and market price. අන්න current market price එක මේ ඒකට තමයි සිංහලෙන් කියන්නේ කාලීන වෙළඳපොළ මිල ගණන්. කාලීන වෙළඳපොළ මිල ගණන අපි ගත්තා කඩවලුඩින් කෝටේෂන් තුනක්. ඒක ගණනය කරලා හදා ගන්නවා හරියටම මේ දවස්වල තියෙන බඩු වල මාකට් ප්‍රයිස් එක කීයද කියලා. මෙන්න මේක පොඩ්ඩක් සටහන් කරගන්න මේ වගේ ඕනේ නැහැ. මේ දෙකේ එක කියන එකයි මම සිංහලෙන් දීප එකයි තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. හොඳයි මම ආයි කියන්නම්. දැන් අපි ශ්‍රම වියදම ඊළඟට හොයාගන්න ඕනේ. ඒ ශ්‍රම වියදම හොයාගන්න එක දෙකේ දෙක යට තමයි විස්තර කරලා තියෙන්නේ. Number of labor hours and is cost calculated according to the current labor rates. එතකොට මේ දවස්වල කාලීන නේද කාලීන වැටුපක් තියෙනවනේ මේ කාලේ කම්කරුවෙකුට මේ ගාන තමයි අපේ ප්‍රදේශය යන්නේ. ප්‍රදේශය අනුව තොක වෙනස්. එතකොට අපි අන්න ඒ විදිහට බලලා අපි මෙන්න මේ සමීකරණයට අනුව තමයි හොයාගන්නේ. ශ්‍රම වියදම සමානයි වැඩ කරන මිනිසුන් ගන්න වැඩි කිරීම දින ගන්න වැඩි කිරීම දිනක වැටුප. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් ශ්‍රම වියදම. ඊට පස්සේ විදුලි කාර්මික මහත්තයා ඔයා නම් ඔයාටත් දවසට වැටුපක් තියෙනවා. right. ඔයා දවසට 5000ක් ගන්නවා. එහෙනම් ඒකත් දින ගානේ වැඩි කරලා ඔයාගේ ගානක් දාන්න. එතකොට තමයි සම්පූර්ණ ශ්‍රම වියදම කියන එක එන්නේ. හොඳයි. දැන් සටහන් කරගන්න ඇති කියලා මම හිතනවා.